11 යන සංඛ්‍යා රටාවේ 10 වන පදය. ඕගලන්ට ඕන නම් මේක ලියලා හොයන්නත් පුළුවන්. 2 5 8 11. මේක යන්නේ කීයෙන් කීයද පුතේ? ඔව් මේ මේ සංඛ්‍යා රටාව යන්නේ 3ෙන් 3 නේ. එහෙනම් ඊළඟ පදය වෙන්නේ 14 17 20 ඊළඟට 23 26 29 32 ආදී වශයෙන් තමයි යන්නේ. එතකොට 10 වෙනි හොයන්න ඕනේ. 10 වෙනියා කියන්නේ මෙයා 1 මෙයා 2 මෙයා 3 4 5 6 7 8 9 10. එහෙනම් 10 වෙනියා වෙන්නේ පුතේ 29යි. හැමෝටම මේ උත්තරේ ආවද? ඔව් සර්. හරි. දෙවෙනි ගාන 10ත් 20ත් අතර පූර්ණ වර්ග සංඛ්‍යා කුලකයේ අවයව සංඛ්‍යාව ලියන්න. එතකොට 10ත් 20ත් අතර තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා බැලුවොත් අපි දන්නවා පූර්ණ වර්ග සංඛ්‍යා කියන්නේ සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ වෙලා ලැබෙන එක. දැන් අපි ගත්තොත් 1 4 9 16 25 වගේ ඒවා තමයි පූර්ණ වර්ග සංඛ්‍යා වෙන්නේ. එතකොට 10ත් 20ත් අතර තියෙන්නේ පූර්ණ වර්ග සංඛ්‍යා වලින් 16 විතරයි. හැබැයි මේකේ අහන්නේ 16 කියන නෙමෙයි අහන්නේ. මේකේ අහන්නේ අවයව සංඛ්‍යාව. කීයද දරු? ඔව්. අවයව එකයි තියෙන්නේ. එකයි. අවයව එකකි කියලා තමයි එන්න ඕනේ. ලකුණු දෙකයි. ත්‍රිකෝණයේ x කෝණයේ අගය හොයන්න කියලා කියනවා. පුතාලා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල එකතු අංශක 180ක්. එහෙනම් 3x එකතු කිරීම 2x එකතු කිරීම x 180යි කියලා ලියන්න ඕනේ. හේතුවක් ලියන ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මේ ටික එනවා 6x සමානයි 180යි. 6x 6ෙන් බෙදෙනවා 180ත් 6ෙන් බෙදෙනවා පුතේ. x කියන්නේ දරුවෝ අංශක 30යි. ඔන්න උත්තරේ. මේ උත්තරේ තිබ්බනම් ලකුණු දෙකක් හිමි. හතරවෙනි ගාන 0.3 ගුණ කිරීම 0.4 හි අගය සොයන්න. පළවෙනි පියවර පුතේ මේවායේ ගණන් වල දශම ස්ථාන නෑ කියලා හිතනවා. ඒ කියන්නේ 3 වරක් 4 ගන්නවා. උත්තරේ 12යි. මේකේ දශම ස්ථාන එකක් තිබ්බා. මේකේ දශම ස්ථාන එකක් තිබ්බා. ඔක්කොම දශම ස්ථාන දෙකක් ලැබුණ උත්තරේ අග ඉඳන් මුලට වෙන් කරනවා. 1යි 2යි. අපි කරන්නේ උත්තරේ කියන්නේ. අපි උත්තරේ ගන්නේ 0.12යි. ලකුණු 2යි. ඊට පස්සේ තියෙන්නේ පොදු සාධක වෙන් කර ලියන්න. මේ දෙකේ තියෙන පොදු එක්කෙනා තමයි ඒත් පොදුයි වයිත් පොදුයි. ඒතර සමහර ළමයි ඒ විතරක් අරන් ලියනවා. ලකුණු 1යි දෙන්නේ. y විතරක් අරන් ලියනවා. ලකුණු 1යි දෙන්නේ. ඒ y කියන දෙන්නම අරන් ලිව්වොත් තමයි ලකුණු දෙකම හම්බ වෙන්නේ. ඒතර ඒ y ගත්තාම ඒ y වර්ගයෙන් y විතරයි. ඒ වර්ග y ගෙන් ඒ y ගත්තාම ඒ විතරයි. මේ උත්තරේ ලියලා තියෙනවා ලකුණු 2යි. මෙහෙම උත්තරයක් ලියලා තිබ්බොත් ඒ වාරයක් y වර්ග ඍණ
ඒවයි. ලකුණු එකක් දෙන්න. සර් එකයි වයිරින මෙහෙම තිබුණොත් ඒවයි ඍණ ඒ වර්ග. පුතා කියපු උත්තරේ මොකද්ද? හෙලෝ. එකයි වයිරින ඒක 1යි පයි ඍණ ඒක එහෙම බෑ පුතේ. හරි. ලකුණු හම්බ වෙන්නේ මේ විදිහට. ඊළඟ දරුවනේ 6 වෙනි ගාන ABCD රොම්බසයකි. රොම්බසයක් මේ තියෙන රොම්බසයක්. ඒකේ සම්මිතික අක්ෂ ගන්න පුතේ. සම්මිතික අක්ෂ ගන්න වෙන්නේ මේ මෙහෙම. කීයක් තියෙනවද දරුවෝ? 1යි එකයි 2යි. සම්මිතික අක්ෂ 2යි. භ්‍රමක සම්මිති ගණය කියන්නේ පුතේ මේ කැරකෙව්වහම සම්පාත වෙන වාර ගණන. මේක භ්‍රමණය කළාම සම්පාත වෙන වාර ගණනක් දරුවෝ දෙකම තමයි. හරි. ඊළඟට 25න් 15ට තුල්‍ය භාගය වරහන් තුලින් තෝරන්න 25න් 15 අපිට පුළුවන් හරය සහ ලවය දෙකම 3න් 5න් බෙද හැකියි. හරය සහ ලවය දෙකම 5න් බෙද හැකියි. උත්තරේ එන්නේ 5න් 3යි. ඔක තමයි උත්තරේ. ලකුණු 2යි. ඊළඟ 5න් 3 භාගය 3න් 2කින් ගුණ කරන්න අපි කරන්නේ 5න් 3 ගුණ කරනවා 3න් 2කින්. මම මේකේ සාධක තියෙන ඒවා බෙදන්නම් මේ විදිහට. මේ 3ට 3 ඒවා 1යි 3ට 3 ඒවා 1යි. ඒතර උත්තරේ 5 පරක් 1 5යි 1 වරක් 2 2යි. ලකුණු 2යි. නවවෙනි ගාන ABC ඍජුකෝණී ත්‍රිකෝණයේ වර්ගඵලය සොයන්න. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගය ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම ලම්බ උස. ඊට පස්සේ මේකේ තියෙන සාධක අපිට පුළුවන් වෙන් කරන්න මේ විදිහට සුළු කරන්න. 6ට 2ට 2 ඒවා 1යි 6ට 2 ඒවා 3යි. උත්තරේ එනවා 3 වරක් 8 24යි. ලකුණු 2යි පුතේ. ළමයින්ට පැහැදිලිද ටික? හෙලෝ. හරි හොඳයි. අඹ ගෙඩි 4ක මිල රුපියල් 160කි. රුපියල් 600ට ගත හැකි අඹ ගෙඩි ගණන කීයද? ගෙඩි 4ක් 160යි. ගෙඩි එකක් කීයද පුතා? 40යි. ඔව්නේ. හරිද? එහෙනම් ගෙඩි ගණන 640 බෙදෙනවා 600 බෙදනවා 40. ගෙඩි 15යිද පුතා? ඔව් සර් මෙතන මේකට මේක කැපෙනවා. බිඳුවට බිඳුව 60 බෙදීම 4. උත්තරේ 15යි. ලකුණු 2යි. පේර මල්ලක් ABC අතර 1ට 2ට 3ට අනුපාතයට බෙදූ විට Bට කීයෙන් පංගුවක් ලැබුණේද? එතකොට A අනු B අනු C ගත්තාම
1ට 2ට 3 ගත්තාම මුළු අඹ ගාන peer තියෙනවා මුළු peer ගාන තියෙනවා 6ක් නේද? මුළු peer 6ක් නේ පුතා? ඔව් මුළු peer 6යි. එතකොට b ට හම්බෙනවා 6න් 3ක්. 6න් 2ක් නේ. b ට හම්බෙනවා 6න් 2ක්. 6න් 2ක් කියන්නේ දරුවෝ කීයයිද? 3න් 1යි. b ට 6න් 2ක් හම්බ වෙනවා නැත්නම් 3න් 1ක් හම්බ වෙනවා. කමක් නැහැ. තුල්ල අනුපාතය අත්‍යවශ්‍ය නැහැ හොඳයි. 6න් 2 හෝ 3න් 1 කියන උත්තර දෙකම හරි. ඍණ 2 පස්වෙනි බලයේ අගය කීයේද? ඍණ 2 පස්වෙනි බලය කිව්වහම පුතේ ඍණ 2 ගුණ කිරීම ඍණ 2 ගුණ කිරීම ආදී වශයෙන් ලියාගෙන ගිය හැකි අවශ්‍ය නම් ඍණ 2 ගුණ කිරීම ඍණ 2 දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 2 16යි 16 වරක් 2 32යි ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ ඍණයි ඍණයි ධන ධනයි ඍණයි ඍණ ඍණ 32 ගත් උත්තරේ එන්නේ. ඕක මෙහෙමත් ගන්න තිබුණා. ඍණ 2 පස්වෙනි බලයනේ තියෙන්නේ. පහ කියන්නේ ඔත්ත සංඛ්‍යාවක් හින්දා උත්තරේ ඍණ සංඛ්‍යාවක්. 2 පස්වෙනි බලය 32යි. දැන් බැරි වෙලාවක්වත් මෙතන ඉරට්ට සංඛ්‍යාවක් තිබ්බනම් උත්තරේ ධන වෙන්න ඕනේ. ඒතර දර්ශකයේ අගය ඔත්තේ නම් අගය ඍණ දර්ශකයේ අගය ඉරට්ට නම් අගය ධන. දහතුන්වෙනි ගාන 2n ධන 3 පොදු පදය ලෙස ඇති සංඛ්‍යා රටාවේ මුල් පද 3 මේකෙදි පුතේ කරන්න ඕනේ මේ n වලට අගයන් ආදේශ කරලා අපිට පුළුවන් අගය හොයන්න. පළවෙනි පදය කියන්නේ පුතේ n සමානයි 1 වුණාම. එතකොට 2n ධන 3 දෙවරක් 1 ධන 3. එතකොට 2යි 3යි කියන්නේ 5යි. ඔන්න පළවෙනි පදය. දෙවෙනි පදය ලැබෙන්නේ පුතේ n සමානයි 2 වුණාම. ඒ කියන්නේ දෙවරක් 2 ධන 3 4 ධන 3 උත්තරේ 7යි. තුන්වෙනි පදය ලැබෙන්නේ කොහොමද කියලා දන්නව ඔයගොල්ලෝ දැන්. n සමානයි කීය වුණාමද? n සමානයි අගය 3ක් වුණාම. උත්තරේ කීයද දරුවෝ? 9යි. අන්න හරි. දෙවරක් 3 6යි 6යි 3යි 9යි. දෙවරක් 3 6යි 6යි 3යි 9යි. හරි. මේ තුනම හරිනම් පුතේ ලකුණු 2යි 2ක් හරිනම් ලකුණු 1යි එකකට ලකුණු නැත. විසඳන්න තියෙන ඊළඟට 2y බෙදීම 3 වරක් 3 6 වරක් 3 පළවෙනි පියවර අවසන්. එතකොට පුතේ ඒකේ උත්තරේ එන්නේ මේ තුනට මේ තුන කැපෙනවා 2y සමානයි 18ක් කියලා එනවා. ඊළඟට කරන්න දරුවෝ ඔව් 2y දෙකෙන් බෙදෙනවා 18ත් දෙකෙන් බෙදෙනවා ඊළඟ පියවර. ඒකේ උත්තරේ එන්නේ දරුවෝ 2ට 2 1යි 2ට 2 1යි 18ට 2 9යි. y සමානයි 9යි. y සමානයි 9යි. ලකුණු 2යි පුතේ. රුපියල් 4800ක් වූ බයිසිකලයක මිල 10%කින් ඉහළ ගියේ නම් වැඩි වූ මිල මේ ගාන කීයකින් වැඩි වුණාද කියලා හොයන්න තියෙනවා. එතකොට බයිසිකලයේ මිල 4800යි
10ක් බැලුවා නම් හරි. වැඩි වෙච්ච මිල ඔච්චරයි. වැඩි වෙලා තියෙනවා 480කින්. ඔය තියෙන්නේ. රුපියල් 480කින් මිල ඉහළ ගිහිල්ලා. ඔය වගේ ගණන් වල අහන්න පුළුවන් තව විදිහක් තමයි මේ දැන් මේ තියෙන වැඩි වූ මිලනේ. නව මිල වගේ ප්‍රශ්නයක් අහුවොත් උත්තරේ කොහොමද දෙන්නේ? නව මිල. එකතු කරනවා 4800ට 480 එකතු කරනවා. ඊළඟට 16 වෙනි ගාන රෙද්දකට රෙදි 2.25ක ප්‍රමාණයක් අවශ්‍ය වේ. මේස රෙද්දකට රෙදි 2.25ක ප්‍රමාණයක් අවශ්‍ය වේ. මෙවැනි මේස් 12කට අවශ්‍ය වෙන රෙදි වල දිග. එහෙනම් අපි කරන්නේ 225 12න් ගුණ කරමු. දෙවරක් 5 10න් බිඳුවයි එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි 1යි 5යි. දෙවරක් 2 4යි. බිඳුවයි 5 වරක් 1 5යි. දෙවරක් 2යි. දෙවරක් 2යි. මේ ටික එකතු වෙනවා පුතේ බිඳුවයි 10න් බිඳුවයි එකක් ඉතුරුයි. 4යි 2යි 6යි 1යි 7යි 2යි. උත්තරේ එන්නේ පුතා අපි මේක දශම ස්ථානයක් අමතක කරලායි තියෙන්නේ. මීටර 27යි. ඔව් 27.0 එන්නේ මීටර. ඒ කියන්නේ මීටර 27ක් එනවා. ඊට පස්සේ ලකුණු දාගෙන ලකුණු දෙකක් කියලා. ඝන වස්තුවක ශීර්ෂ 6යි දාර 12ක් හා මුහුණත් 8ක් වේ. එම ඝන වස්තුව හඳුන්වන නම කුමක්ද කියලා අහන්නේ. අෂ්ටතලය. පෞද්ගස්තල ශීර්ෂ 8යි දාර 12යි මුහුණත් 8ක් තියෙනවා. අෂ්ටතලය. හරි. හරි දරුවනේ. හරිද? ලකුණු දෙකයි. හරි ඇගයීමකදී නදීකා ලකුණු 50න් 35ක් ලබා ගත්තේය. එම ලකුණ ප්‍රතිශතයක් ලෙස 50න් 35 නම් ඔව් 35 නම් අපිට ලේසියෙන්ම පුළුවන් 100න් නම් 70යි. උත්තරේ 170යි කියලා ලිව්වනම් හරි. හෝ මෙහෙම නැත්තම් මෙහෙම පුළුවන්. 50න් 35යි ගුණ කරනවා 100ට 100න් මෙතන මට සුළු කරත හැකි 50ට 1යි 100ට 2යි දෙවරක් 35 70. ලකුණු දෙකයි. මේ ක්‍රම දෙකෙන් ඕනෑම ක්‍රමයක් හරි හොඳ. හරි. දොරක දිගයෙහි පළල මෙන් දෙගුණයකි. පළල A නම් පරිමිතිය සඳහා ප්‍රකාශනයක්. එහෙනම් මේ තියෙන දොරක් අපි ගමු පළල A කියලා ගමු. දිග 2යි එහෙනම්. එහෙනම් පරිමිතිය එන්නේ දරුවනේ වටේ දිග කරමු. 6යි A ධන 2යි A ධන 2යි A. ඔක්කොම එනවා 6යි A කියලා. 6යි A තමයි උත්තරේ. ලකුණු දෙකයි. ඍජු කෝණාශ්‍රාකාර තනබිමක වර්ගඵලය 28ක් වේ. පළල 5 නම් දිග. අපි දන්නවා වර්ගඵලය ලැබෙන්නේ පුතා දිග ගුණ කිරීම පළලෙන්. එතකොට මේකේ වර්ගඵලය 28යි. දිග දන්නේ නැහැ. පළල දන්නවා 5යි. එතකොට දිග හොයාගන්න නම් කරන්න තියෙන්නේ වර්ගඵලය පළලෙන් බෙදෙන එක. 28 5න් බෙදුවා නම් හරි. උත්තරේ මීටර 5.6යි. ලකුණු දෙකයි. හරිද ළමයි? මීටර දාලා තිබෙනවා. මීටර දාලා නැද්ද? නෑ සර්. හරි. එකක් දෙන්න.
40න් ලකුණු දාන්න කීයද කියලා. 40න් ලකුණු දාගන්න තමන් කීයක් ලබා ගත්තද කියලා. දැන් දෙවෙනි පත්‍රය පළමු ප්‍රශ්නයට හා තවත් ප්‍රශ්න 4කට සෑම ප්‍රශ්නයක ලකුණු 16ක් හිමි වෙනවලු. පළවෙනි එකට ලකුණු 16ක් හිමි වෙනවා. අනික හැම එකටම ලකුණු 11 ගානේ හම්බ වෙන්නේ. පළවෙනි එක. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් වැඩි විය. හරි. ගෑස් සිලින්ඩරයක කලින් මිල රුපියල් 2000කි. නව මිල කීයද අහනවා. අපි කරන්න ඕනේ 2000ට රුපියල් 200ක් එකතු කරනවා. එහෙනම් නව මිල වෙන්නේ රුපියල් 2200. වැඩි වූ මිල කලින් මිලෙන් කවර භාගයක්ද? 2000න් 200යි. 10න් 1යි. උත්තරේ 10න් 1යි සරල කරොත්. 10න් 1යි. වැඩි වූ මිල ප්‍රතිශතයක් වශයෙන් දැක්වුවහම පුතේ 100ට 10. ඔව් 2000න් 200 ගුණ කරනවා පුතේ 100ට 100න්. ප්‍රතිශතයනේ අහන්නේ. එතකොට දරුවෝ අපිට පුළුවන් සුළු කරන්න මේ විදිහට මෙතන මේ බිංදු 3ට 2ට මේ බිංදු 1 කැපෙනවා. මේ බිංදුවට බිංදුව කපනවා. 2ට 1යි 2ට 1යි. ඒ කියන්නේ 100ට 10ක් කියලා තමයි එන්නේ. එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. 10න් 1 ගුණ කරනවා 100ට 100. 10න් 1 ගුණ කරනවා 100ට 100. ඒත් ඔය උත්තරේ මෙනවා මේ බිංදුව බිංදුව කැපෙනවනේ 100ට 10. කොහොම හරි ප්‍රතිශතය හෙව්වනම් හරි 100ට 10යි කියලා. මේ 2200 ලිව්වට ලකුණු 2යි පුතේ. මේකේ 2000න් 200 තිබ්බොත් 1යි 10න් 1 තිබ්බොත් තමයි ලකුණු දෙකම හම්බ වෙන්නේ පුතා. හොඳේ. ප්‍රතිශතයක් වශයෙන් දක්වාදී 110 තිබ්බොත් ලකුණු දෙක හම්බ වෙනවා. ක්‍රම දෙකකින් ඕනේ එකකට. ඊළඟට පැහැදිලි හැමෝටම. පළවෙනි ගානට 2යි, දෙවෙනි ගානට 2යි, තුන්වෙනි ගානට 2යි. හරි. B කොටස. පළතුරු බීමක් සෑදීමේදී අඹ හා අන්නාසි 3:2 අනුපාතයටද අන්නාසි ජලය 4:1 අනුපාතයටද මිශ්‍ර කරන ලදී. ඉහත බීම සෑදීමට ගත් පළතුරු මොනවාද අහනවා? අඹයි අන්නාසි. ලකුණු 2යි පුතේ. අන්නාසි හා අඹයුෂ අතර අනුපාතය භාගයක් ලෙස දක්වන්නලු. එතකොට අපිට ඔය නොකිය කියන්නේ මොකද්ද? අන්නාසි අඹ. දැන් බලන්නකෝ. අන්නාසි අඹ අනුපාතය ඒතර භාගයක් වශයෙන් දක්වන අපි දන්නවා මේකේ තියෙන්නේ අඹ හා අන්නාසි. හරි නේද? මේකේ තියෙන්නේ අඹ අන්නාසි. මේකේ අහන්නේ අන්නාසි අඹ. ඒතර පටල ගන්න එපා. මම මෙතන පොඩ්ඩක් මේක ලියලා පෙන්නන්නම්. දැන් අඹ අන්නාසි තිබුණොත් 3:2. පුතේ අන්නාසි අඹ තිබුණොත් මොකද වෙන්නේ? 2/3. එතකොට මේකේ භාගයේ වශයෙන් දක්වන්න කියලා කියන්නේ අපිට දීලා තියෙන එක නෙමෙයි. මම මේ පස්සේ ලියපු එක. එතකොට භාගයක් වශයෙන් ලියන්න වෙන්නේ 3න් 2. 2න් 3 කියලා ලිව්වොත් වැරදි. මේක එහුවනම් මෙහෙම අඹයුෂ හා අන්නාසි යුෂ අතර අනුපාතයේ භාගයක් ලෙස කියලා කිව්වනම් 2න් 3යි. හරි නේද? හෙලෝ. හරි. ඊළඟට එයට තුල්‍ය අනුපාතයක් ලියන්නලු. අපිට එයට තුල්‍ය අනුපාතයක් මෙහෙම ලියත හැකි. දැන් 2/3නේ තියෙන්නේ. ඕකට ලියත හැකි මොකද්ද? 4/6 කියලා ලියන්නත් පුළුවන්.
4 අණු 6 කියලා ලියන්නත් පුළුවන්. බලන්න පස්වෙනි කොටසේ හතරවෙනි කොටසේ අඹ අන්නාසි හා ජලය අතර අනුපාතය පුතේ. දැන් මේක සංයුක්ත අනුපාතයක් වශයෙන් දක්වද්දී අපිට මතක් වෙන්නේ සිග්සැග් ක්‍රමය. සමහර ළමයි කලින්ම මේක ලියපු අයත් ඉන්නවා. එන්නේ 12 අනුපාත 12 අණු 8 අණු 2 නැත්තම් සරල කළාම 6 අණු 4 අණු 1. එහෙම දාවේ රෝස 6 4 1 ආවනම් හරි උත්තරේට හොඳයි. ලකුණු 2යි. ඊට පස්සේ දරුවනේ අන්නාසි යුෂ ලීටර 200කින් සෑදිය හැකි බීම ප්‍රමාණය ලීටර වලින් අහනවා. අපි දැන් ඒතර මෙතන තියෙන්නේ අන්නාසි අඹ අන්නාසි ජලයනේ 6ට 4ට 1යි. එතකොට අන්නාසි ලීටර 20ක් දානවා නම් මේක 20 නම් 4 ගුණ වෙලා තියෙන්නේ 5න්නේ 20 ලැබෙන්නේ. එතකොට එහෙනම් අඹ තියෙනවා 30ක්. ජලය තියෙනවා කීයක්ද? 5ක්. එහෙනම් මුළු ගාන වෙන්නේ පුතා 30යි 20යි 5යි එකතු වෙනවා. ඔකම කීයද? 55යි. ලීටර 55ක්. මේ එක විදිහක් හොඳේ. ඊළඟට පුතේ ඔය ගානම හොයත හැකි මෙහෙම අන්නාසි ගත්තොත් මුළු ප්‍රමාණය තියෙන්නේ 11යි 11න් 4ක් තියෙනවා. එතකොට අන්නාසි තියෙන්නේ ලීටර 20ක්නේ. එහෙනම් 20 4ෙන් බෙදලා 11න් ගුණ කළා නම් ඒත් ඔය ගානම එනවා. 55ක් කියලා. ක්‍රම දෙක තුනක්ම තියෙනවා. අපිට ওই දෙකෙන් එකක් ගන්න ඔව් ක්‍රම දෙකෙන් ඕනේ මේ ක්‍රමයකට ලකුණු 2යි. හරි. ලකුණු 16න් දාගන්න තමන් කීයක් ලබා ගත්තද කියලා. ඊළඟ දරුවනේ A හා C කෝණ අතර සම්බන්ධය කුමක්ද? A හා C කෝණ අතර සම්බන්ධය තමයි පුතේ A සමානයි C වෙනවා. ලකුණු 1යි. හේතුව තමයි කෝණ දෙකීම විශාලත්වය සමානයි එහෙමනේ. කමන්නේ. ඒක තමයි මෙලියලා තියෙන්නේ. හේතුව තමයි ප්‍රතිමුඛ කෝණ. ඊළඟට A 65 C කෝණය අගය වෙන්නේ C 65යි. ලකුණු 1යි. E 80ක් වේ D කෝණයේ අගය සොයන්න. E 80යි නම් D කෝණෙ මේ 35යි. දැන් මෙයා 65යිලු 35. මෙයා 35යිලු අපෙන් අහනවා D කීයද කියලා. ඉතින් D හොයාගන්න A ධන E ධන D කියන්නේ 180යි. මොකද්ද? 80යි කියලා තියෙන්නේ. E සමා වෙන්න. E කියන්නේ අංශක 80යි. A 65යි E 80යි D වලගේ තමයි යහන්නේ. මේ තුන් දෙනා සරල රේඛාවක් මත පිහිටන හින්දා 65 එකතු කිරීම 80 එකතු කිරීම D 180යි. මෙතන එනවා 145. ධන D 180යි. ඒකෙන් D වලගේ හොයාගන්න පුළුවන් D සමානයි 180ෙන් 45ක් අඩු කරනවා 145. D කියන්නේ පුතේ අංශක 35යි. ආවද? හරි. D සමානයි අංශක 35යි. ඒකට ලකුණු පුතේ දෙකක් දෙනවා. හරි. ඊළඟට E ධන D ධන C
C වල අගය අහනවා. EDC. අගය කීයද දරුවෝ? අංශක 180. 180. ලකුණ. ඊළඟට මෙහි පරිපූරක කෝණ යුගලක් නම් කරන්න. පරිපූරක කියන්නේ පුතේ එකතුව 180ක් වන ඒවා. අපිට මෙන්න මේ කෝණ ජෝඩු ලියත හැකි. එක්කෙනෙක් තමයි AB. AB. මම මේ වරහන් දාලා ලියන්නේ ඒ ජෝඩුව. හොඳේ. මේ ජෝඩුව. ඊළඟට BC පුතා කියව එකත් හරි. වෙන කවුරුත් ඉන්නවද? සර්. ඔය යුගලක් නේ අහන්නේ. දෙන්නෙක් නේ අහන්නේ. ඒතකොට දෙන්නෙක් ගත්තොත් ඔච්චර තමයි එන්නේ. මේ ඕනෑම ජෝඩුවකට ලකුණු දෙකයි. හරි. ඊළඟට මෙහි ඇති එක් කෝණයක් අනෙත් කෝණය මෙන් දෙගුණයකි. x අගය සොයන්න. එහෙනම් 2x එකතු කිරීම x සමානයි 180. මේකට හේතුව සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණ. 3x කියන්නේ 180ක්. දෙපසම 3ෙන් බෙදුවාම x කියන්නේ අංශක 60ක්. ලකුණු 3යි. 11න් දාගන්න මුළු ගානටම ලකුණු කීයද කියලා. ඊළඟට දරුවනේ තුන්වෙනි ගාන. ඍණ 10ට එකතු කරලා තියෙනවා ධන දෙකක්. ඍණ 10යි ධන 2යි කියන්නේ මෙතන සුළු කළාම උත්තරේ එන්නේ 10න් දෙකක් අඩු කරනවා. ඒ කියන්නේ මේ දෙකේ තියෙන්නේ ධන ලකුණයි ඍණ ලකුණයිනේ. උත්තරේ 8යි. 10න් දෙකක් අඩු කළාම 8යි. විශාලකේ ලකුණ ඍණ හින්දා ඍණ දැම්මා. ඍණ 8යි. ලකුණු 2යි. මෙතන හිස් කොටු පුරවන්න තියෙනවා. පුතේ මෙතන 20 අගිනම් වලට වань ලේසි. 20 කීයෙන් බෙදුවාමද 4ක් වෙන්නේ? 20 5න් බෙදුවාම. බොහොම හොඳයි ඈ. නිකන් 5න් නෙමෙයි. ධන 5න් බෙදුවොත් තමයි ධන 4ක් එන්නේ. හොඳයි. හැබැයි මෙතන කලින් තියෙන ඍණ හින්දා ඍණ 20 හින්දා මෙතන අනිවාර්යෙන් කලින් තියෙන්නේ නැති කීයද? ඍණ 5. ඍණ 5 තියෙන්නේ. ඔව්. මේ උත්තරේ තිබ්බනම් ලකුණු 2යි. දැන් මේ දෙවෙනි අවස්ථාවේ ධන ලකුණ දාලා 5 දාන්න අවශ්‍යම නැහැ. නිකන් 5 තිබ්බත් හරි. හරි. ඊළඟට වරහන් ඉවත් කරලා සුළු ගන්නකොට පළවෙනි පියවර තියෙන වරහණෙන් පිට තියෙන සංඛ්‍යාවෙන් වරහණ තුල සියලුම සංඛ්‍යා ගුණ වෙන්න ඕනේ. 3 වරක් 2x කියන්නේ 6x. 3 වරක් 5 ඍණ 15යි. ධන 8යි. එතනත් කලින් වගේ දැන් ඍණ 15යි ධන 8යි කිව්වහම 15න් 8ක් අඩු වෙනවා. ඍණ ලකුණ දාන්න. 6x ඍණ 7යි එන්න ඕනේ. ලකුණු 2යි. ඊළඟට දරුවනේ පොදු සාධක වෙන් කරන්නයි තියෙන්නේ. මේකේ පොදු සාධක වෙන් කළාම මේ සංඛ්‍යා ටිකේම පොදු මහා පොදු සාධකය වෙන්නේ 5x. 5x වර්ගයෙන් 5x ගත්තාම x එන්න ඕනේ. 10xy ගෙන් 5x ගත්තාම ඍණ 2y එන්න ඕනේ. 15xy වර්ගයෙන් 5x ගත්තාම 3y වර්ගය කියලා තමයි එන්න ඕනේ. ලකුණු 2යි. ඔව්. ඒකේ සමහර ළමයි 5 විතරක් අරගත්ත අය ඇති. ලකුණු 1යි හම්බ වෙන්නේ. 5 විතරක් ගත්තොත් මම කලින් ගානට එහෙම පෙන්නුවා. 5 විතරක් ගත්තොත් එන්නේ මෙහෙම. x වර්ග ඍණ 2xy ධන
3යි xy වර්ග. මෙහෙම ලියලා තිබ්බනම් ලකුණක් දෙන්න. සමහර අය x විතරක් අරන් ඇති. මෙහෙම. 5x ඍණ 10y ධන 15y y වර්ග. මෙහෙම තිබ්බත් එකක් දෙන්න. පස්වෙනි ගාන a සමානයි 3 හා b සමානයි 4 නම් මේකේ අගය a වර්ගය කියන්නේ පුතේ 3 වර්ගය. ධන දෙවාරයක් 3 වරක් 4. ධන 4 වර්ගය. 3 වර්ගය කියන්නේ පුතේ 9යි. මෙතන 3 වරක් 2 6යි 6 වරක් 4 24යි. මෙතන 4 වර්ගය කියන්නේ දරුවනේ 16යි. එකතු කරනවා. 49ක් ආවා නම් හරි. 24යි 9යි 33යි 33යි 16යි 49යි. ලකුණු 3යි. ලකුණු හම්බ වෙන්නේ ආදේශයට, ඒ කියන්නේ මම පියවර වශයෙන් ලිව්වොත් 49 විතරක් දැම්මොත් ලකුණු 1යි හම්බ වෙන්නේ. ආදේශයට, සුළු කිරීමට, උත්තරයට. ලකුණු 11න් දාගන්න කීයද ලකුණු කියලා. ඊළඟ තුන්වෙනි ගාන විසඳන්න තියෙන්නේ දෙවාරයක් y ඍණ 3 සමානයි 4 මේ ගුණ කරනවා මෙහෙම. 2y ඍණ 6 සමානයි 4. 2y ඍණ 6 ධන 6 4 ධන 6. 6ට 6 කැපෙනවා. 2y කියන්නේ පුතා 10යි. 2y දෙකෙන් බෙදෙනවා 10 දෙකෙන් බෙදෙනවා. උත්තරේ y කියන්නේ 5යි. හරිද දරුවනේ? ලකුණු 3යි. මම වාක්‍යයක් කරන්නේ නැතුව විසඳුවේ හරිනේ. දෙපැත්තම දෙකෙන් බෙදලා y ඍණ 3 2යි කියලා අරගෙන 3ක් එකව කරගන්නත් පුළුවන්. හරි. ඊළඟට පොතක මිල පෑනක මිලෙහි 3 ගුණයට වඩා 5ක් වැඩිය. පෑනක මිල x නම් මේ සඳහා සමීකරණයක්. එතකොට පෑනක් වෙන්නේ x. පොතක් වෙන්නේ කීයද? පෑනක මිලෙහි 3 ගුණයට 3x ධන 5යි. 9x ධන 5. ඔව් 3x ධන 5 ලිව්වට ලකුණු 1යි. ඊට පස්සේ කියනවා 3x ධන 5 කියන්නේ 50යිලු. 3x ධන 5යි ඍණ 5යි 50 ඍණ 5යි. එතකොට 3x කියලා කියන්නේ 45යි. 3x 3ෙන් බෙදෙනවා 45ත් 3ෙන් බෙදෙනවා. x කියලා කියන්නේ 15යි. එතකොට දරුවනේ මේකට ලකුණු 3යි. ලකුණු 11න් දාගන්න කීයද කියලා. පළවෙනි ගානට ලකුණු 2 ආවට ලකුණු 2යි. දෙවෙනි ගාන 120 ගත්තට ලකුණු 2යි. තුන්වෙනි ගානේ සමීකරණයේ විසඳුමට ලකුණු 3යි. හතරවෙනි ගානේ සමීකරණය ලිව්වට 1යි. විසඳුම් ලබා ගත්තට ලකුණු 3යි. හරි. එහෙනම් පුතේ ප්‍රශ්න එකක් අතහැරත හැකි. ප්‍රශ්න 5කට ලකුණු දාලා 100න් දාලා මට එවන්න ඕගොල්ලෝ කීයක් අරගත්තද කියලා.